ගුරුගෙදර පාඩම් කියල දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක ප්‍රසන්න ගුණවර්ධන ආචාර්යතුමා සමඟ අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමු. Good morning ආදරණීය දුවපතේ. සිත FM ගුරුගෙදර පාඩම් මාලාවේ දෙවැනි ඉංග්‍රීසි පාඩමට අද අපි සම්බන්ධ වෙන්නේ. ඔයාලට මතක ඇති ගිය සතියේ අපි ඔයාලට දුන්න පේපර් එකේ ප්‍රශ්න 7ක් කතා කරා. ෆස්ට් පේපර් එකට අදාළ ප්‍රශ්න 7ක් කතා කරා. අද පුතේ කතා කරන්නේ 8 වෙනි ප්‍රශ්නේ. එතකොට 8 වෙනි ප්‍රශ්නේ හැම අවුරුද්දකම පුතේ හොඳට මතක තියාගන්න ඔයාලට එන්නේ වචන 40 50 අතර උපරිම වචන 50ක් වෙන රචනාවක් තමයි ලියන්න එන්නේ. මේක පුතේ මේ රචනාව ලියන්න ඔබට මාතෘකාවක් දෙනවා. හැබැයි ගයිඩ්ලයින් දෙන්නේ නැහැ. මේක ටෙක්නික් එක තමයි ෆ්‍රී රයිටින් කියන එක. එතකොට ෆ්‍රී රයිටින් කියන්නේ ආර්ධන දුවපතේ ඔයාලට නිදහසේ හිතලා ලියන්න තියෙනවා. හැබැයි මේකෙදී ඔයා නිදහසේ කියලා ඔයාලට ඕනි ඔක්කොම ලියන්න බෑ. දීලා තියෙන මාතෘකාවට අදාළ වෙන ආකාරයට තමයි ලියන්න ඕනි. මේක පුතේ ලකුණු 5ක් ඔබට ලැබෙනවා මේ රචනාවට. මේ ලකුණු 5 ලැබෙන්නේ පුතේ ලැන්ග්වේජ් එකට වාගේ භාෂාවට සහ ඒකේ අන්තර්ගතය කියන දෙකටම. මෙහි වැදගත්ම කාරණය තමයි ඔබට දීලා තියෙන රචනා මාතෘකාවට අදාළව එසේ ටොපික් එකට අදාළව ඔබ එසේ එක ලියලා නැත්නම් ඔයා කොච්චර හොඳට ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා තිබුණත් ඔයාට ලකුණු දෙන්නේ නැහැ අන්තර්ගතයට. ඒ කියන්නේ කන්ටෙන්ට් එකට. අන්තර්ගතයට ලකුණු නැහැ කියන්නේ පුතේ රචනාවට කොහොමවත් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ලැන්ග්වේජ් එකට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ගොඩාක් හොඳට ලියලා තියෙන පුළුවන් මාතෘකාවට අදාළ නැත්නම් ලකුණු 0යි. කෙටියෙන් කිව්වොත් එහෙම. හරි. ඒ හඳුනා ගැනීමත් එක්කම අපි යමු පුතේ ඔයාට දීලා තියෙන පේපර් එකේ ටෙස්ට් නම්බර් 8 වල. මේක තියෙන්නේ write a short paragraph on the following topic. The day I got late to school. The day I got late to school. ඒ කියන්නේ මම පාසලට ප්‍රමාද වෙච්ච දවස. right? එතකොට පුතේ මේකේ මොඩල් ආන්සර් එක මම ඔයාලට දීලා තියෙනවා. මොඩල් ආන්සර් එක තමයි බලමුකෝ. It was completely a messy day. පුතේ completely means සම්පූර්ණයෙන්ම. completely means සම්පූර්ණයෙන්ම. completely a messy day. පුතේ messy means අපි කියනවා අවුල් සහගත. messy means අවුල් සහගත. messy day. I overslept and was late to do everything. I overslept. Overslept කියන්නේ ඕනට වඩා නිදාගත්තා. Overslept means ඕනට වඩා නිදාගත්තා. And was late to do everything. හැමදේම කරන්න පරක්කු වුණා. I had even missed my school bus. I had even missed my school bus. මට ස්කූල් බස් එකත් මිස් වුණා. So I hired a tuk-tuk. A tuk-tuk නැත්නම් පුතේ trishaw නැත්නම් three wheeler කියලා අපි කියනවා. tuk-tuk එකක් hire කරගත්තා. Anyway means කොහොම වුණත්. When I reached the school, the reach means ළඟා වුණා. reach කියන්නේ පුතේ ළඟා වුණා. When I reached the school, පාසලට ළඟා වෙන විට it was already late. පුතේ already means එවන විට. It was already late. එවන කොටත් පරක් වෙයි. The prefect took me to the teacher in charge of discipline. The prefects took. පුතේ took means take කියන verb එකේ past tense එක පුතේ එක්කන් ගියා. took means එක්කන් ගියා. The prefect took me to the teacher in charge of discipline. කියන්නේ විනය භාර teacher ගාවට එක්කන් ගියා. He inquired means විමසුවා කියන අදහස. Inquired means විමසුවා. He inquired me the reason for being late. Late වෙන reason එක හේතුව ඇහුවා. I told him the real scenario. අතන පුතේ told කියන්නේ tell කියන verb එකේ past tense එක කියන්නේ කිව්වා. I told him the real scenario means සැබෑ සිදුවීම. real scenario කියන්නේ සැබෑ සිදුවීම කිව්වා. Then he asked the prefect whether I had been late on other days too. Then he asked the prefects whether I had been late on other days too. එතකොට ඔහු ඇහුවා prefect ළඟින් අනිත් දවස්වලත් මම පරක්කු වෙනවද කියලා.
as they said no, I was released. Release means nidhas kara. Release means nidhas kara. I was released can nidhas kara without a punishment. But without a punishment means punishment එකක් නැතුව. Without a punishment means punishment එකක් නැතුව. Right? Without කියලා කියන්නේ පුතේ නැතිව කියන අදහස. Then only means එතකොට තමයි I had a sigh of relief. Then only එතකොට තමයි I had a sigh of relief. මට සැනසුම් සුසුමක් දැනුනේ. I had a sigh of relief. මට සැනසුම් සුසුමක් දැනුණා. හරි මේක පුතේ බලන්න. essay එක ලියන්න පාවිච්චි කරලා තියෙන ටෙක්නික් එක තමයි පුතේ past tense. මොකද හේතුව the day I got late to school. ඒ කියන්නේ පාසලට ප්‍රමාද වෙච්ච දවස ගැන පුතේ කියන්නේ. ඒතර got late කියන්නේ පුතේ ප්‍රමාද වුණා. ඒ කියන්නේ finish pass. ඒ නිසා පුතේ අපි මෙතන tense එක පාවිච්චි කරා past tense එකෙන්. අන්න ඒ විදිහට පුතේ essay එකක් ලියනකොට ඒ essay එක ලියන්න අපිට පාවිච්චි කරන්න වෙන tense එක මොකක්ද කියලාත් අපි හිතන්න ඕනේ. ඒක තමයි පුතේ essay එකක් ලියනකොට අපි අතිශයින්ම වැදගත් කොට සැලකිය යුතු කාරණාව වන්නේ. හරි. එහෙනම් ආදරණීය දූපතේ අපි දැන් යමු ඔයාගේ second paper එකට. second paper එක පටන් ගන්න පුතේ question number 9 වලින්. second paper එක පටන් ගන්න question number 9 වලින්. first paper එක ඔබ කරා නම් first paper එකේ පුතේ හැම ප්‍රශ්නයකටම එක ප්‍රශ්නයකට ලකුණු 5 ගානේ ලකුණු 40ක් ඔබට ලැබෙනවා. second paper එකේ පුතේ ප්‍රශ්න තව 8ක් තියෙනවා. මේ ප්‍රශ්න 8 බෙදෙනවා ලකුණු 60කට. ඒතර ලකුණු 60 කොහොමද බෙදෙන්නේ කියලා ඒ ප්‍රශ්න යටින් දාලා තියෙනවා. එතකොට පුතේ අපි second paper එක කරන්න පටන් ගන්නකොටම සිහිය තියාගන්න ඕනේ කාරණාව තමයි මතකේ තියාගන්න ඕනේ කාරණාව තමයි ආදරණීය දූපතේ second paper එක first paper එක තරම්ම ලේසි නෑ. හැබැයි එහෙම කියලා මම කියන්නේ ඔයා බය වෙන්න කියන එක නෙමෙයි. second paper එක පුතේ first paper එක තරම්ම ලේසි නෑ. අපිට තව දුරටත් අපිට අපේ language knowledge, ඒ කියන්නේ grammar knowledge එක සහ අපේ reading skill වගේම writing skill. කියන්නේ grammar knowledge එක, reading skill එක, writing skill එක පුතේ check වෙන paper එක තමයි second paper එක. හරි. එහෙමනම් ආදරණීය දූපතේ දැන් ඔයා එන්නකෝ ඔයාගේ paper එකේ test number 9 වලට. test number 9 වලට එන්නකෝ. Right? Read the following story. In each line, one word is incorrect and it is underlined. Write the correct word in the space provided. The first one is done for you. Right? ඔබට පැහැදිලි ඇති read the following story. In each line, one word is incorrect. හැම line එකකම එක word එකක් වැරදි. And it is underlined. ඒක underline කරලා තියෙන්නේ. Write the correct word in the space provided. දීලා තියෙන space එකට පුතේ ගලපෙන වචන දාන්න. The first one is done for you. බලන්නකෝ පුතේ. Last June I make up my mind to take part in. ඔතන පුතේ underline කරලා තියෙනවා make. ඒ answer එක වැරදිලා පුතේ වරදින්න හේතුව තමයි sentence එක පටන් ගන්නකොටම පුතේ කියන්නේ last June. එතකොට ඔයාලට තේරෙනවා last June කියපුවම පුතේ present වර්තමාන නෙමේ past අතීත. past නිසා පුතේ අතීත නිසා verb එක make වෙන්න බෑ. verb එක past වෙන්න ඕනේ. make කියන verb එකේ past tense එක පුතේ made. Right? Made up my mind to take part. පුතේ take part means සහභාගී වෙනවා. take part in. take part කියන්නේ සහභාගී වෙනවා. හොඳට මතක තියාගන්න ආදරණීය දූපතේ. take part වලට පස්සේ අනිවාර්යයෙන්ම එන preposition එක තමයි in. take part වලට පස්සේ අනිවාර්යයෙන්ම එන preposition එක තමයි in. take part in a Daily Telegraph poetry competition. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක ප්‍රසන්න ගුණවර්ධන ආචාර්යතුමා සමග අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමු. හරි. පුතේ ඔයා පෙන් එකක් අරගෙන ලියා ගන්නකො මෙන්න මෙහෙම. the the th the
and th the and මේවැම් පුතේ කියන්නේ මේවට කියන පුතේ ග්‍රැමර් වලදී ආටිකල් කියලා. එතකොට ආදරණීය දුව පුතේ කිසියම් තැනක වැරදි නම් ඊට පස්සේ අපිට යූස් කරන්න පුළුවන් වර්ඩ් දෙකයි තියෙන්නේ and හරි the හරි. කිසියම් තැනක and වැරදි නම් පුතේ ඊට පස්සේ අපිට යූස් කරන්න පුළුවන් වර්ඩ් දෙකයි තියෙන්නේ හරි the හරි. කිසියම් තැනක පුතේ the වැරදි නම් අපිට යූස් කරන්න පුළුවන් වර්ඩ් දෙකයි තියෙන්නේ හරි and හරි. ඔබට තේරෙනවද කියන කතාව? ඒතර and the මේවට පුතේ අපි කියනවා ග්‍රැමර් වලදී ආටිකල්ස් කියලා. ආටිකල්ස් කියලා. එතකොට ආදරණීය දුව පුතේ මෙතන නේ වැරදි කියන්නේ. ඒ නිසා දාන්න වෙන්නේ and හරි the හරි. and හරි the හරි. එතකොට දැන් හොඳට බලන්න. and කියන එක දාන්නේ පුතේ අර ග්‍රැමර් බුක් එකේ ලියා ගන්න එක ග්‍රැමර් බුක් එකේ ලියා ගන්න and use කරන්න පුතේ vowel sound එකකට මුලින් and use කරන්න පුතේ vowel sound එකකට මුලින් මෙතන පුතේ වලට පස්සේ තියෙන daily ද කියන්නේ vowel sound එකක් නෙමෙයි පුතේ ඒ නිසා අපිට and දාන්නත් බෑ එහෙනම් වැරදි කියනවා and දාන්න බෑ මොකද vowel sound එකක් නෙමෙයි තියෙන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම දාන්න වෙන්නේ මොකද්ද පුතේ the daily telegraph poetry competition ඊට පස්සේ පුතේ කියනවා I thought පුතේ thought කියලා කියන්නේ think කියන verb එකේ past tense එක හිතුවා thought කියන්නේ පුතේ think කියන verb එකේ past tense එක හිතුවා I thought about send නෙමෙයි පුතේ ඒ send කියන answer එක වැරදි කියනවා එහෙනම් පුතේ answer එක වෙන්න ඕනි sending I thought about send නෙමෙයි පුතේ sending I thought about sending a poem to the competition I thought about sending a poem to the competition දරුවෝ competition means තරංගය ඔයා similar word එකක් ඒකට සමාන වචනයක උපතේ ලියා ගන්න contest කියලා similar word එකක් සමාන වචනයක් උපතේ ලියා ගන්නවා contest කියලා contest කොහොමද අපි ස්පෙල් කරන්නේ CONTEST 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 competition වලට similar word එක තමයි contest and my brother finally convinced but the convince means තේරුම් කළා දුන්නා convince කියලා කිව්වොත් තේරුම් කළා දුන්නා convince කියන තේරුම් කළා දුන්නා convinced I but I wrong ලු but ඔතන බලන්නකෝ but I wrong වෙන්නේ කියලා my brother තමයි ඒ sentence එකේ subject එක verb එක කියන අපේ convince ඔබ දන්නවා sentence එක subject එක ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා ඊට පස්සේ verb එක සහ ඊට පස්සේ එන පුතේ object එක එහෙනම් convince කරේ කාවද පුතේ I නෙමේ එයාව පුතේ object form එකෙන් එන්න ඕනේ I කියන එක subject ඒකේ object form එක පුතේ me එහෙනම් කියනවා my brother finally convinced me that I had a good chance of win නෙමේ පුතේ winning වෙද්දී පුතේ winning පුතේ winning පුතේ ස්පෙල් කරන්නේ winning so I wrote my poem and sent it for the newspaper එතකොට for කියන word එක wrong කියලා කියන්නේ ඒක වැරදි කියලා කියන්නේ එහෙනම් පුතේ answer එක වෙන්න ඕනේ send it for නෙමෙයි පුතේ to send it to the newspaper 2 months lately කියන lately පුතේ wrong 2 months lately නෙමෙයි දරුවෝ later later 2 months later
when I was looking through the paper. When I was looking through the paper means මම පත්‍රය කියවමින් ඉන්න අතරතුර when I was looking through the paper මම පත්‍රය කියවමින් ඉන්න අතරතුර one morning I suddenly means එකපාරටම suddenly means I suddenly seen කියන verb එක wrong. reason එක පුතේ මෙහෙමනේ බලන්නකෝ මේ කියන්නේ finish action එකක් ඉවර වෙච්ච දෙයක් ගැන කියන්නේ. එහෙමනම් පුතේ verb එක seen වෙන්න බෑ. මොකද්ද වෙන්න ඕනි? verb එක පුතේ past වෙන්න ඕනි. see කියන verb එකේ past tense එක තමයි saw. see කියන verb එකේ past tense එක පුතේ saw. එහෙනම් කියන්නේ I suddenly seen නෙමෙයි පුතේ saw. SAW saw. I suddenly saw a headline. Anonymous story wins. පුතේ anonymous කියලා කිව්වේ නිර්නාමික. Anonymous means නිර්නාමික. Story wins. While I read the article, එතන පුතේ while නෙමෙයි ආන්සර් එක වෙන්න පුතේ when. WHEN when. while නෙමෙයි දරුවෝ when. WHEN when I read the article. while නෙමෙයි පුතේ when I read the article මම ආටිකල් එක කියවපුවම I realize පුතේ realize කියලා කිව්වේ understood තේරුම් ගත්තා. realize means understood තේරුම් ගත්තා. realize that my entries පුතේ entries කියලා කියන්නේ නිර්මාණ. ඒතර මෙයා ගොඩක් ඇව්වේ නෑනේ පුතේ. එහෙනම් ඒක සිංගල වෙන්න ඕනේ. එහෙනම් entries නෙමෙයි පුතේ entry වෙද්දි පුතේ ඔය IES drop කළා ඒ වෙනුවට දාන්න පුතේ y. එහෙනම් entry 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 had won the prize and my name was not there. entry එක පුතේ prize එක දෙන්නලා තිබුණා. හැබැයි මගේ name එක දෙන්න තිබුණේ නැහැ. දැන් පුතේ එතන චූටි දෙයක් හොවා තේරුම් ගන්න ඕනේ. entries කියන එකේ පුතේ entries IES පුතේ drop කළා අපි y දැම්මනේ singular කරගන්න. ඒකේ reason එක තමයි පුතේ සාමාන්‍යයෙන් y වලින් finish වෙන noun එකක් plural කරගනිද්දී මම මේ කියන කතාව හොඳට පුතේ කල්පනාවෙන් අහගන්න. y වලින් finish වෙන noun එකක් plural බහුවචන කරගද්දී පුතේ y වලට මුලින් තියෙන්නේ vowel එකක් නෙමෙයි නම් වෙනත් විදිහෙන් කිව්වොත් y වලින්ට මුලින් තියෙන්නේ consonant එකක් නම් පුතේ plural කරගද්දී y drop කරලා IES දානවා. දැන් පුතේ මෙතන එහෙම දාලා plural කරලා තියෙන්නේ. එයාව පුතේ ආපහු singular කරද්දී මොකද වෙන්නේ? අර add කරපු IES drop කරලා පුතේ drop කරපු y එක ආපහු දානවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. Nobody knew who's wrote the poem. අතන පුතේ nobody knew කවුරුද දැනන් හිටියේ නැහැ. who's නෙමෙයි පුතේ එතන එන්න ඕනි who wrote the poem. who wrote the poem. who wrote the poem. right. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක ප්‍රසන්න ගුණවර්ධන ආචාර්යතුමා සමග අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමු. හරි ආදරණීය දුවපුතේ අපි දැන් එහෙමනම් ඔයාගේ පේපර් එකේ ටෙස්ට් නම්බර් 10 වලට යමු. ටෙස්ට් නම්බර් 10 එක අපි ඉස්සලම් පුතේ ඔයාට ලැබිලා තියෙන පේපර් එක ටෙස්ට් නම්බර් 10 තෝරගෙන ඒක අපි කියමුකෝ බලන්න. Given below is an interview between a journalist and a student. Given below is an interview between. Between means දෙදෙනෙක් අතර නැත්නම් දෙකක් අතර කියන අදහස. Between means දෙදෙනෙක් අතර නැත්නම් දෙකක් අතර කියන අදහස. Between a journalist. journalist means අපි කියනවා මාධ්‍යවේදියා. journalist and a student. Student රසික ගේ name එක රසික පුතේ. regarding means සම්බන්ධව. regarding කියන්නේ සම්බන්ධව.
the school magazine. Regarding the school magazine. Regarding කියන පුතේ සම්බන්ධව. Regarding the school magazine එක සම්බන්ධව. Complete it using the correct tense of the passive verb form. Right. Complete it using the correct tense of the passive verb form. ඔයාලා තියෙන්නේ passive verb form එකේ correct verb form එක දාන්න තියෙන්නේ. දැන් මෙහෙම කිව්වට පස්සේ පුතේ මම දන්නවා අපේ දරුවෝ ගොඩ දෙනකොට මේ active passive කියන කතාව ටිකක් විතර අපහසුයි. මේ පාඩම අතරතුර අපිට ගොඩාක් passive voice සම්බන්ධව in-depth නැත්නම් ගැඹුරින් අපිට කතා කරන්න බැරි වුණත් අපි මේ කරන දේ තුළ ඔබට ප්‍රයෝජනයක් වෙන්න නම් ආදරණීය දරුවෝ පුතේ passive voice සම්බන්ධව ඔබ යම් අවබෝධයක් ගන්න ඕනේ. ඒ නිසා ඔබ නෝට්බුක් එක අරගෙන නෝට්බුක් එකේ පුතේ මෙහෙම ලියා ගන්න. ඉස්සලම be verb කියලා ලියා ගන්න පුතේ. be verb කියලා B verb verb be verb be verb right. be verb කියපුවම පුතේ දැන් අනිත් verb එකක් වගේම තමයි. ඔයාලා මේක දන්නවා. දැන් හැම verb එකකටම පුතේ තියෙනවා present past future past participle present participle කියලා. පුතේ හැම verb එකම තියෙනවානේ. present past future past participle present participle කියලා පුතේ හැම verb එකම තියෙනවා. එතකොට පුතේ be කියන verb එකටත් ඒ ආකාරයටම පුතේ තියෙනවා. present past future past participle කියලා තියෙනවා පුතේ. දැන් ඔබ ඉස්සලම ලියා ගන්න present කියලා පුතේ ලියා ගන්න. ඉස්සලම පුතේ present කියලා ලියා ගන්න. present කියලා ලියලා පුතේ ඒ යටතේ ලියන්න present be verb තමයි පුතේ am is are. present be verb වෙන්නේ පුතේ am is are. ඊට පස්සේ දරුවෝ ඔබ ඊගාවට past කියලා ලියා ගන්නකෝ. ඊගාවට පුතේ past කියලා ලියා ගන්න. past කියලා ලියා ගන්නකෝ පුතේ. past කියලා ලියලා පුතේ ඒකේ ලියා ගන්න be verb දෙකයි තියෙන්නේ. verse එතකොට පුතේ ඊගාව පොයින්ට් එක හැටියට ලියා ගන්නකො future කියලා පුතේ future කියලා ලියා ගන්න. future future කියලා ලියලා ආදරෙන් දුව පුතේ ඔබ ලියන්න එකම be verb එකයි future වලට තියෙන්නේ. නිතර පාවිච්චි කරන හැබැයි නිතර පාවිච්චි නොකරන උනත් තවත් be verb එකක් තියෙන මම දෙකම කියන්නම්. will be shall කියනකොට shall be දැන් ආදරණීය දුව පුතේ ඔබ දන්නවා present be verb මොනවද? am is are. මම තව පොඩ්ඩක් පුතේ මේක සරල කරොත් am කියන එක යූස් කරන්නේ හැම වෙලාවෙම I එක්ක. am කියන එක පුතේ හැම වෙලාවෙම යූස් කරන්නේ I එක්ක. is පුතේ හැම වෙලාවෙම යූස් කරන්නේ singular එක්කෙනෙක් එක්ක. is කියන එක පුතේ හැම වෙලාවෙම යූස් කරන්නේ singular එක්කෙනෙක් එක්ක. ඊගාවට පුතේ are හැම වෙලාවෙම යූස් කරන්නේ පුතේ plural එක්ක. are හැම වෙලාවෙම පුතේ යූස් කරන්නේ plural එක්ක. එතකොට පුතේ present tense එකේදී am යූස් කරන්නේ I එක්ක, is යූස් කරන්නේ singular එක්ක, are යූස් කරන්නේ plural එක්ක. ඊට පස්සේ පුතේ අපි ආවොත් past tense එකට verse යූස් කරන්න පුතේ singular එක්ක. ඒ කියන්නේ past කියන්නේ අතීතනේ පුතේ. past අතීත කාල පුතේ. එතකොට අතීතදී කියන්නේ past tense එකේදී verse use කරන්නේ singular එක්ක ඒක වචනත් එක්ක. were use කරන්නේ පුතේ plural එක්ක. හැබැයි මේ දෙකම පුතේ අතීත කියන කතාව අමතක කරන්න එපා. were use කරන්න පුතේ plural එක්ක. future වලට යනකොට පුතේ මම කව නිතර පාවිච්චි කරන be verb එකක් තියෙනවා will be. හැබැයි shall be කියලාත් verb එකක් තියෙනවා. මේ දෙකම පුතේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ආදරණීය දුව පුතේ තේරුම් ගන්න shall
කියන එක නැත්නම් shall be කියන එක පුතේ use කරන්නේ I සහ V එක විතරයි. shall be කියන එක පුතේ use කරන්නේ I සහ V එක විතරයි. shall be කියන එක පුතේ use කරන්නේ I සහ V එක විතරයි. will be කියන එක පුතේ එහෙම ගැටලුවක් නැහැ. singular plural ඕනි කෙනෙක් එක්ක will be අපිට use කරන්න පුළුවන්. ඔබට මං කියන දේ පැහැදිලි ඇති මං හිතන්නේ. shall be කියන එක පුතේ use කරන්නේ හැම වෙලාවෙම I සහ V එක විතරයි. අපි කියනවා I shall be or we shall be. හැබැයි දරුවෝ will be කියන එක එහෙම ගැටලුවක් නැහැ. singular plural ඕනි කෙනෙක් එක පුතේ අපිට use කරන්න පුළුවන්. අපිට I will be කියලා කියන්නත් පුළුවන්. I shall be කියන්නත් පුළුවන්. අපිට we will be කියන්නත් පුළුවන්. we shall be කියලා කියන්නත් පුළුවන්. එතකොට පුතේ දැන් ඔබට මං හිතන්නේ පැහැදිලි ඇති be verb ටික පුතේ present tense එකට තියෙන am is are. past tense එකට was were. future වලට තියෙන පුතේ will be. ඒතර දැන් ඔබ ඔය ටික පුතේ සටහන් කරගෙන තියෙනවා. හරි ඊට පස්සේ පුතේ ඔබ ලියන්න මෙහෙම. සෑම විටම ඔබ ලියා ගන්නකො පුතේ සෑම විටම දෙන ලද verb එකක්. සෑම විටම දෙන ලද verb එකක්. සෑම විටම දෙන ලද verb එකක්. passive voice එකට හැරවීමට සෑම විටම දෙන ලද verb එකක්. passive voice එකට හැරවීමට සෑම විටම දෙන ලද verb එකක්. passive voice එකට හැරවීමට ගැළපෙන be verb එකක් සමග 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 දී ඇති verb එකේ past participle යෙදිය යුතුය. ගැළපෙන be verb එකක් සමග දී ඇති verb එකේ past participle දී ඇති verb එකේ past participle යෙදිය යුතුය. ඒ කියන්නේ පුතේ වෙනත් විදිහකින් මම කිව්වොත් ඔයාට verb එකක් දීලා තියෙනවා. ඒවා passive form එකට හරවන්න කිව්වොත් ඔයා අපි ඉගෙන ගත්ත be verb එකක් එක්ක ඒ දීලා තියෙන verb එකේ past participle යොදනවා. ඕක තමයි මේ question එකට answer කිරීමේ රටාව. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක ප්‍රසන්න ගුණවර්ධන ආචාර්යතුමා සමග අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමු. ආදරණීය දූපතේ අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. ජර්නලිස්ට් කෙනා so you are going to publish a school magazine. You are going to publish a school magazine. publish කරනවා කියන පුතේ පළ කරනවා. Who gave you the funds for the magazine? Who gave you the funds for the magazine? Funds means මුදල්. funds කියන පුතේ මුදල්. Who gave you the funds for the magazine? magazine එකකට මුදල් දුන්නේ කවුද? right. එතකොට පුතේ රසික ආන්සර් කරනවා the funds were given by the past pupils of our school. right. ඔතන පුතේ බලන්නකෝ be verb එක තමයි were. be verb එක තමයි පුතේ were. ඊට පස්සේ පුතේ given කියන verb එකේ past participle එක. එතකොට පුතේ ඇයි ඔතෙන්ට were ආවේ? අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. right. බලන්නකෝ ජර්නලිස්ට් අහන question එක මොකද්ද කියලා. Who gave you the funds for the magazine? ඒ question එක පුතේ ඔබ දකිනවා ඇති present the past the future. ඒකේ verb එක පුතේ තියෙන්නේ gave. gave කියලා කියන පුතේ past. ඒ කියන්නේ ඒ verb එක past. verb එක past නිසා පුතේ අපි මෙතෙන්ට දාන be verb එකක් past. මෙතන පුතේ gave කියන verb එක past. funds කියන object එක එයා පුතේ plural. past නම් අපි දන්නවා එන්න පුළුවන් be verb දෙකයි. එකක් තමයි was අනිත් එක were. එතකොට පුතේ funds plural නිසා එන්න පුළුවන් be verb එක තමයි පුතේ were. were දැම්ම අන්න මං කි be verb එක දැම්මා. ඊට පස්සේ පුතේ දීලා තියෙන verb එක give එයාගේ past participle එක දැම්මා given by the past pupils of our school. journalist කියනවා oh I see. What is it called? දැන් ඔබ බලන්නකො පුතේ ඒ question එක දිහා what is it called? ඔබට පේනවා ඇති පුතේ එතන called කියන verb එක බැලුවමට past කියලා. හැබැයි පුතේ ඊට මුලින් තියෙනනේ be verb එකක් what is it called? එතකොට පුතේ is කියලා කියන්නේ
present tense එකේදී. ඒ කියන්නේ එතන පුදී verb එක තියලා තියෙන්නේ passive form එකෙන්. is කියන be verb එකයි called කියන එකේ past participle එකයි. එතකොට පුතේ what is it called කියන තැන is කියන verb එක පුතේ present නිසා අපිට මේ question එක present form එකෙන් තමයි ගන්න වෙන්නේ. ඒ නිසා පුතේ අපි answer එකත් present form එකෙන් දෙන්න වෙන්නේ. මොකද question එක පුතේ present form එකෙන් අහලා තියෙන්නේ. ඒ නිසා පුතේ answer එකත් පුතේ present form එකෙන් යන්න ඕනේ. එතකොට පුතේ කියනවා it blank the young inventor verb එක පුතේ call. දැන් ඔබ හිතන්නකෝ පුතේ question එක අහලා තියෙන්නේ what is it called is තියෙන නිසා යා present. ඒ නිසා අපිට දාන්න පුළුවන් මොකද am or is or are. ඔබ දන්නවා it එක පුතේ am එන්න බෑ are එන්න බෑ පුතේ එන්න ඕනේ මොකද්ද is. එහෙනම් කියනවා it is ඊට පස්සේ පුතේ call කියන verb එකේ past participle form එක called. It is called the young inventor. Inventor means අපි කියන්නේ නිමැවුම් කරුවා නව නිමැවුම් කරුවා. Inventor means නව නිමැවුම් කරුවා. Then journalists ask who wrote the article for the young inventor. Who wrote the articles for the young inventor? Who wrote the article for the young inventor? ඔතන පුතේ බලන්නකෝ ඔය question එකේ verb එක මොකක්ද කියලා. question එකේ verb එක තියෙන පුතේ wrote. එයා pass නේ පුතේ. ඔය question එකේ verb එක පුතේ wrote. ඒ කියන්නේ එයා pass. ඒ නිසා පුතේ අපිට ඒකට දෙන answer එකත් පුතේ past form එකෙන් තමයි තියන්න වෙන්නේ. එහෙමනම් බලන්න. The articles blank by grade 11 students. දැන් ඔබට මම කිව්වා කලින් අහන question එක පුතේ who wrote. ඒ කියන්නේ verb එක pass. ඒ නිසා පුතේ මෙතෙන්ට දාන be verb එකත් pass. pass නම් පුතේ be verb දෙකයි එන්න පුළුවන් මොනවද? was හරි were හරි. එතකොට පුතේ was එන්නේ singular එක, were එන්නේ plural එක. articles පුතේ plural නිසා එන්න පුළුවන් මොකද්ද? were. එතකොට කියන articles were ඊට පස්සේ පුතේ write එකේ past participle form එක written. articles were written. written spell කරන පුතේ written. 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 Articles were written by grade 11 students. Then journalists කියනවා great. I'm sure you have used illustration pictures and photographs. Great. I'm sure you have used illustration pictures. පුතේ illustration කියන පුතේ සිතුවම්. ඒ කියන්නේ නිරූපණය කරන සිතුවම්. illustration pictures සිතුවම්. illustration can සිතුවම්. pictures and photograph. Who provided the illustrations? Provided means සැපයුවා. provided means සැපයුවා. Who provided the illustrations? illustrations සැපයුවේ කවුද? then බලන්න. the illustration මේ කවුද කියන රසික. රසික කියනවා the illustrations blank by the writers themselves. verb එක පුතේ තියෙන give. දැන් ඔය give කියන verb එක පුතේ passive form එකෙන් තියන්න කියන්නේ. එතකොට දරුවෝ හොඳට බලන්න මෙතන give කියන verb එක passive form එකට හරවන්න නම් අපි be verb එකක් දාන්න. අපි දාන be verb එක present එකක්ද past එකක්ද future එකක්ද කියලා පුතේ තීරණය කරන්න පුළුවන්. ඉහලින් අහන question එක දිහා බලලා. question එක අහන්නේ who provided. the provided කියන්නේ provide කියන verb එකේ past tense එක. provided කියන්නේ provide කියන verb එකේ past tense. ඒ කියන්නේ සපයලා ඉවරයි. past නිසා පුතේ එන්න පුළුවන් මොකද්ද? was හරි were හරි. එතකොට පුතේ illustrations ගොඩක්නේ plural නේ පුතේ. ඒ නිසා දාන්න වෙන්නේ මොකද්ද? were. එහෙනම් පුතේ කියනවා the illustrations were provided. illustrations were කියන be verb එකත් එක්ක give කියන verb එකේ past participle එනවා. එහෙනම් පුතේ කියනවා illustrations were give නෙමෙයි පුතේ given. illustrations were given. were කියන be verb එකත් එක්ක given by the writers themselves. journalists අහනවා එතකොට now tell me about the editing of the magazine. මට කියන්නකෝ magazine එක editing සම්බන්ධව. editing කියන්නේ සංස්කරණය කිරීම. editing means සංස්කරණය කිරීම. who will do the editing? who will do the editing? එතකොට රසික කියනවා editing blank by our class teacher. editing blank by our class teacher.
එතකොට පුතේ මට කියන්න ඔතන verb එක දීලා තියෙන do. ඔතන පුතේ verb එක දීලා තියෙන do. do කියන verb එක passive form එකෙන් තියන්න ඕනේ. ඒ කියන්නේ be verb එකක් මුලින්ම දාන්න බෑ පුතේ. be verb එකක් දාන්න නම් අපි කලින් අහලා තියෙන question එක දිහා බලමුකෝ. Who will do the editing? මෙතන පුතේ verb එක කලින් අහලා තියෙන question එකේ verb එක බලන්න future නේද? will do the editing. එහෙමනේ තියෙන්නේ will දාන්නේ future. ඒ නිසා පුතේ අපි දැන් ලියන answer එක දැන් question එක පුතේ future වලින් නිසා ඒකට දෙන answer එකත් future වෙන්න ඕනේ. එතකොට පුතේ එහෙමනම් මෙතෙන්ට දාන්න වෙන be verb එක පුතේ future be verb එක ඒ කියන්නේ will be. එහෙනම් කියනවා editing will be ඊට පස්සේ පුතේ do එකේ past participle form එක done. editing will be do එකේ past participle form එක done. editing will be done by our class teacher. Editing will be done by our class teacher. Then journalist you said the grade 11 student wrote the article. Journalist you said the grade 11 student wrote the articles. Will the organizers give a prize for the best article? Will the organizers give a prize for the best article? එතකොට පුතේ ඔබට එහෙනම් තේරෙන්න ඕනේ ඔය question එක පුතේ future. ඔබට තේරෙන්න ඕනේ පුතේ ඔය question එක future. හේතුව පුතේ පටන් අරන් තියෙන will වලින් පටන් අරන් ගන්නකොට පුතේ ඒ sentence එක නැත්නම් ඒ question එක පුතේ future නම් පුතේ අපි ඒ question එකට දෙන answer එකත් පුතේ අනිවාර්යයෙන් future වෙන්න ඕනේ. රසික කියනවා yes the best article blank a cash prize by the organizers. Yes, the best article blank a cash prize by the organizers. Then පුතේ verb එක තියෙන්නේ give. verb එක තියෙන්නේ give. Then give කියන verb එක passive form එකට හරවන්න තියෙන්නේ. ඔබට පැහැදිලි ඇති දැන් මෙතෙක් කියලා මම කියපු දේ. question එකේ verb එකේ tense එක ඒ කියන්නේ කාලය අනුව නේ අපිට මෙතන be verb දාන්න වෙන්නේ. Will the organizers give a prize for the best article කියනකොට පුතේ will දාන්නේ future වලදී. ඒ නිසා පුතේ දාන be verb එක වෙන්න ඕනේ future. future නම් පුතේ එකම be verb එකයි අපිට මෙතන use කරන්න පුළුවන් shall be use කරන්න බෑ. මොකද හේතුව shall be එන්නේ I සහ we එක විතරයි. මෙතන පුතේ object එක තියෙන්නේ the best article. එයා පුතේ එක එන්න පුළුවන් will be. එහෙනම් the best article will be ඊට පස්සේ පුතේ give එකේ past participle form එක given will be given a cash prize by the organizers. Right? එතකොට පුතේ ඒකේ ඔබට දැන් පැහැදිලි වෙන්න ඇති හැම වෙලාවෙම කලින් අහපු question එකේ verb එක දිහා බලුවා එයා present නම් පුතේ අපි පාවිච්චි කරන be verb එක present ඒකම දීලා තියෙන verb එකේ past participle. අහන question එක පුතේ past නම් භාවිතා කරන be verb එක past ඊට පස්සේ verb එකේ past participle. අහලා තියෙන question එක පුතේ future නම් අපි දාන be verb එක future ඊට පස්සේ verb එකේ past participle. ඒ කියන්නේ පුතේ එකම කතාව තියෙන්නේ මේ වගේ text මේ වගේ question එකකදී පුතේ හොඳට මතක තියාගන්න අපිට තියෙන්නේ text එක අනුව ගැලපෙන be verb එකක් දාලා ඊට පස්සේ පුතේ දීලා තියෙන verb එකේ past participle දාන එක විතරයි. මෙන්න මේ pattern එක තේරුම් ගත්තොත් ඔයාලට මේ වැඩේ හරිම ලේසි. ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක ප්‍රසන්න ගුණවර්ධන ආචාර්යතුමා සමග අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමු. අපි ආදින දුවේ පාඩ දීලා තියෙන පේපර් එකේ test number 11 වලට. එතකොට පුතේ test number 11 එක කියන්නේ read the following short advertisement and fill in the blanks using the words given within brackets. The first one is done for you. Read the following short advertisement කියන්නේ ප්‍රචාරක දැන්වීම and fill in the blanks using words given within brackets. The first one is done for you. බලන්න පුතේ first advertisement එක house and property. Property means දේපොළ. House and property. Land blocks from gold. Water supply. Electricity. Bank loans and AC. බලන්න පුතේ පහත දීලා තියෙන answer ටික payment
pavement නෙමෙයි පුතේ payment portion fees purge එහෙනම් පුතේ bank loans and easy payment bank loans and easy payment bank loans and easy payment terms එහෙනම් පුතේ answer කරන payment 43,000 rupees per purge 43,000 rupees per purge 43,000 rupees per purge then next adjustment කියනවා පුතේ household item for sale household items for sale පුතේ household items කියලා කිව්වේ අපි කියන්නේ ගෙදර උපකරණ household items for sale බලන්න පුතේ ඒකේ අර within bracket දීලා තියෙන word ටික පුතේ utensils migrating appliances visiting ඔක පුතේ utensils කියලා කියන්නේ උපකරණ කියන අදහස migrating කියලා කියන්නේ පුතේ migrating means සංක්‍රමණය කිරීම migrating means සංක්‍රමණය කිරීම migrating සංක්‍රමණය කිරීම appliances කියන පුතේ appliances කියලා කියන්නේ උපාංග appliances කියන උපාංග visiting කියලා කියන්නේ පුතේ අපි කියන්නේ නරඹීම හරි එතකොට පුතේ බලන්න utensils කියලා කියන්නේ උපකරණ migrating means සංක්‍රමණය කිරීම appliances කියන්නේ උපාංග visiting කියලා කියන්නේ නරඹන්නට යෑම හරි electric මොකද පුතේ answer electric utensils නෙමෙයි පුතේ එන්නේ appliances electric appliances wooden furniture owner migrating means අපි කියව සංක්‍රමණය කිරීම contact කියලා පුතේ දීලා තියෙනවා no 11 නෙමෙයි පුතේ 422 නෙමෙයි පුතේ triple 2 right 222 හරි එහෙනම් ආදිනදුවේ පුතේ අපි ගාව කොටස බලමුකෝ food and catering yummy cake cafe එතන පුතේ බලන්න within bracket දීලා තියෙන word ටික පුතේ ingredients delicious delivery serve spicy ingredients කියලා කියන්නේ පුතේ අපි කියන්නේ අමුද්‍රව්‍ය නැත්නම් අන්තර්ගත ද්‍රව්‍ය කියන්නේ පුතේ ingredients means අන්තර්ගත ද්‍රව්‍ය delicious means ප්‍රණීත delicious කියන්නේ ප්‍රණීත delicious means ප්‍රණීත delivery බෙදා හැරීම deliver කියන්නේ බෙදා හරිනවා delivery means බෙදා හැරීම serve කරනවා කියන එක ඔබ දන්නවා ඒ serve කරනවා කියලා කියන්නේ සේවය කරනවත් කියනවා නමුත් කෑම බීම නම් පුතේ serve කරනවා කියලා කියන්නේ අපි බෙදලා දෙනවා then spicy means ටිකක් සැර එහෙම all type of blank birthday cakes yes all type of delicious birthday cakes all types of delicious birthday cakes rich cake and imported means anayanika imported blank for sale imported ingredients for sale blank within 48 hours answer time delivery within 48 hours delivery within 48 hours අතන within means ඇතුළත within කියන්නේ ඇතුළත within 48 hours හරි ඊට පස්සේ පුතේ ඊගාව එක immediate vacancies in a reputed restaurant immediate means අපි කියන අපේ වහාම නැත්නම් ඉක්මන් immediate means වහාම නැත්නම් ඉක්මන් immediate vacancies කියන වහාම පිරවිය යුතු අබෑරතු නැත්නම් ඉක්මනින් පිරවිය යුතු අබෑරතු in a reputed means ප්‍රසිද්ධ famous කියන අදහස reputed means ප්‍රසිද්ධ famous කියන අදහස restaurant එතන පුතේ බලන්න within bracket මොනවද දීලා තියෙන්නේ boys kitchen customers experience chicken right looking for a Chinese cook පුතේ looking for means හොයනවා looking for a Chinese cook ඊට පස්සේ පුතේ blank helpers එහෙනම් පුතේ number 9 වලට එන්න ඕනේ ආන්සර් එක තමයි
kitchen helpers, then delivery boys and waiters. Minimum means aduma washen, minimum 2 years, 2 years experience, minimum 2 years experience. Walk-in interview XYZ food court Nagoda. Right. එතකොට අපේ අපි අවසන් කරේ වාගේ O level second paper එකේ test number 11. ඔබට මම කලින් කිව්වා වගේ මේ paper ලකුණු 60ක් ලැබෙනවා. මේ 60න් එක එක ප්‍රශ්නවලට ලැබෙන ලකුණු ප්‍රමාණය අදාළ ප්‍රශ්න යටින් දාලා තියෙනවා. දැන් first paper එකේ නම් දෙක කිසිම ගැටලුවක් නැහැ. හැම ප්‍රශ්නයකටම ලකුණු 5 ගානේ ප්‍රශ්න 8ට ලකුණු 40ක්. second paper එකේ අපිට ලකුණු 60ක් තියෙන නිසා මේ ලකුණු 60 ප්‍රශ්න 8 අතර බෙදලා යනවා. එතකොට ඒ ප්‍රශ්නට ලබා දෙන ලකුණු ප්‍රමාණය ඒ ප්‍රශ්න යටින් දාලා තියෙනවා. දැන් ඔබ එන්න පුතේ test number 12 වලට. test number 12 කියනවා පුතේ study the two pictures given and select the sentences which describe each picture. Study the two pictures given and select the sentences which describe. The describe means විස්තර කරනවා. describe කරනවා කියන්නේ විස්තර කරනවා. ආදරණීය දුවපතේ describe කියන එකට similar word එකකුත් සමාන වචනකුත් මෙහෙම ලියා ගන්නකො. describe වලට පුතේ similar word එකක් සමාන වචනය තමයි explain පුතේ ස්පෙල් කරනවා EXPLAIN. explain පුතේ ස්පෙල් කරනවා EXPLAIN. explain explain විස්තර කරනවා. explain each picture. Write the correct letter in the relevant column. පුතේ relevant means අදාළ. Write the correct letter in the relevant column. The relevant means අදාළ. Right. පුතේ you can see there are two pictures, picture A and picture B. ඔබට පැහැදිලිව පේනවා ඇති pictures දෙකක් තියෙනවා, picture A සහ picture B කියලා. අපි දැන් බලමු පුතේ picture A, picture B පිළිබඳව දීලා තියෙන sentence ටික අපි කොහොමද A column එකට categorize කරන්න නැත්නම් කාණ්ඩකරණය කරන්න නැත්නම් වර්ගීකරණය කරන්න කියලා. හරි ආදරණීය දයෝපතේ බලන්නකෝ sentence A කියනවා the station is deserted. පුතේ deserted කියලා කියන්නේ empty, his. deserted කියලා කියන්නේ empty, his. කියන්නේ station එක his වෙලා තියෙන්නේ. the station is deserted. ඒක කියන්නේ empty, his. ඒක ගලපෙන්නේ පුතේ picture B වලට. ඒක ගලපෙන්නේ පුතේ picture B වලට. ඒක ගලපෙන්නේ picture B වලට. එතකොට පුතේ ඔබ කරන්න ඕනි එහා පැත්තේ දීලා තියෙනවා ඊගාව පිටුවේ පුතේ picture A, picture B කියලා column දෙකක්. අන්න picture B කියන column එක යටතේ පුතේ ඔබ ලියනවා the sentence B කියනවා the luggage barrow is empty. the luggage barrow කියලා කියන්නේ අර බහන්න ගෙන යන ට්‍රොලිය වගේ තියෙන්නේ. ඒක luggage barrow is empty. luggage barrow එක පුතේ empty, his. එතකොට පුතේ ඒකත් අදාළ වෙන්නේ picture B වලට. ඒකත් අදාළ වෙන්නේ පුතේ picture B වලට. එතකොට අද දවසේ පුතේ අපි පාඩම මෙතනින් අවසන් කරනවා. හැමෝටම සුබ දවසක් සහ සුබ සතියක්. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. දැන් කෙටි විරාමයක්.